නමෝ බුද්ධාය. අපි යොවුන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. යොවුන් දහම් වැඩසටහනේ ධර්ම සාකච්ඡාවට තමයි මෙලෙසින් ප්‍රවේශ වන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මය අහන කෙනෙක් විදිහට රැකියාවක් කරත් අධ්‍යාපන කටයුතු සිදු කළත් මොන තරාතිරමක හිටියත් ජීවිතේ යහපත්ව ගත කරන්න පුළුවන්කම තිබෙනවා. සහ ඒ විදිහට ගත කරන කෙනාට, ඒ විදිහට කටයුතු කරන කෙනාට සමාජයෙන් පවා ප්‍රශංසාවන් ලැබෙනවා. තමන්ගේ රැකියාව පින් රැස්වන අයුරින් කරන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපන කටයුතු වුණත් අන්නට උපකාර කරමින් ඒ විදිහට බොහොම යහපත්ව කරන්න පුළුවන්. තරුණ දරුවෙක් විදිහට, තරුණ වියේ කටයුතු කරන කෙනෙක් විදිහට, නව යෝන් වයසේ කටයුතු කරන කෙනෙක් විදිහට ඔබට ජීවිතේ හදාගන්න මඟ තමයි මේ විදිහට කියලා දෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මේ වැඩ ඉන්නවා ධර්ම සාකච්ඡාව වෙනුවෙන්. පින්වත් ඔබටත් අපි ආරාධනා කරනවා. ඔබටත් පුළුවන් ඔබට තියෙන ප්‍රශ්න ඔබ විසඳ ගන්න අපහසුවෙන් ඉන්න යම් කිසි තැනක් තියෙනවා නම් ජීවිතේ හිතට වද දෙන කාරණාවක් තියෙනවා නම් පින්වත් ස්වාමින් වහන්සේකින් අහන්න පුළුවන්. ඉතින් ඔබට මේ අවස්ථාව අපි සලසන්නේ Facebook කරහා. ඉතින් බොහෝ දෙනෙක් අරුත්සුන් දේවල් මොනතරම් නම් කරනවද අපි බොහෝ දෙනෙක්ට නොතේරුම්කම් නිසා සමාජාල මාධ්‍ය එක්ක. නමුත් අපිට පුළුවන් යහපත් දේටත් යොමු කරගන්න ඒ දේවල්ම. ඉතින් අපි මේ වෙනුවෙන් ඔබට ඊට හදලා තියෙනවා ශ්‍රද්ධා රූප වාහිනී Facebook පිටුව හරහා ඔබට පුළුවන් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. ඉතින් අපි මතක් කරන්න ඕනේ අද දවසේ වැඩසටහන වෙනුවෙන් වැඩිපුර දායකත්වයන් එකතු කරන පින්වන්ත පිරිසත් දකුණු කොරියාවේ සේවය නියුතු පින්වත් සමීර දිසානායක වගේම සමීර උදයංග, තනුර දසුන් සහ සුදේශ් ශාමන යන පින්වන්ත පිරිස තමයි අද දවසේ දායකත්වයන් එක් කරන්නේ. විදේශීය රටකට ගිහිල්ලා බොහොම ධාර්මිකව රැකියාවන් කටයුතු කරන අතරතුරේ මෙවන් උතුම් කටයුත්තකටත් මේ පින්වන්ත පිරිස දායකත්වයන් එක් කරනවා. තරුණ පිරිසක් එකතු වෙලා තරුණයන්ගෙම යහපත වෙනුවෙන්. ඉතින් මේ පිරිසත් අපි මතක් කරමින් අද දවසේ අපි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වන්න අපි හිතුව පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක අද දවසේ කතා කරන්න. අපි හැමෝටම ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක්. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ස්ව සංකල්පය කියලා අපි මේ කාරණාව හඳුන්වනවා. එහෙම නැත්නම් මේ තමන් ගැන කොහොමද හිතන්නේ කියන කාරණාව. සමහර දෙනෙක් පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙන්දී මේ අදිමානයකින් ඉන්න පුළුවන් තමන් ගැන. මම මෙහෙම කෙනෙක්. මම මේ විදිහට කටයුතු කරන කෙනෙක්. මගේ රැකියාව මේක. මම ඉන්න ඕනේ මේ විදිහට කියලා පින්වත් ස්වාමීන් වහන්සේ මේ අදිමානසිකත්වයෙන් තමන් ගැන හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හේන මානසිකත්වයෙන් කියන්නේ තමන්ට බෑ මට මේ දේ කරන්න බෑ මට මේ දේවල් කරන්න බෑ මට මේකට මේ අඩුපාඩු තියෙනවා විතර මේ හීනමානයකින් කටයුතු කරන අයත් ඉන්න පුළුවන්. ඉතින් පින්නත් සයන්ස් කොහොමුණත් අද දවසට මේ කතා කරන්නේ මේ සංකල්පය කියන කාරණාවත් එක්ක තමන් ගැන හිතාගෙන ඉන්න කාරණාව මේ හිතාගෙන ඉන්න ආකාරය ස්වාමීන් වහන්සේ යහපත් අයුරින් වර්ධනය කරගත යුත්තේ ඇයි කියන කාරණාවට අපි පිළිතුරක් ලබා දෙමින් අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. ඇත්තෙම පින්වතුනි ලක්ෂාන් තමන්ගේ ගැන හිතාගෙන ඉන්න ආකාර ගත්තොත් එහෙම මේ ලෝකේ අපිට කියන්න බැරි තරම් එක එක විදිහට තමන් ගැන හිතාගෙන ඉන්නවා. සමහරු අධි මානසිකත්වයකින්, එහෙමයි. සමහරු හීන මානසිකත්වයකින්. එතකොට තමන් ගැන හිතන්න නොඑක් අය මූලාශ්‍ර කරගන්න දේවල් තියෙනවා. එහෙමයි සර්. දැන් සමහර අය උත්සාහවත් වෙනවා මං අහවල වගේ ඉන්න ඕන. එක්ක මං අහවල වගේ වෙන්න ඕන. එක්ක ඔන්න පොතක් හරි කියවොත් එහෙම මේ පොතේ තියෙන චරිතය තමන්ට ආරූඪ කරගන්න බලනවා. මං එහෙම ඉන්න ඕන. එහෙමයි සර්. ඊට පස්සේ ටෙලිනාට්‍ය වල, චිත්‍රපටි වල ඊළඟට සමහර වෙලාවට මේ තමන් ඉගෙන ගන්න දැන් තරුණ වයසේ ළමයි යනකොට තමන්ට අධ්‍යාපනය දෙන ගුරුවරයාත් ඒකට මුල් වෙනවා. එහෙමයි. ඒ ගුරුවරයා වගේ ඉන්න උත්සාහ කරනවා සමහරු. එහෙමයි සර්. ඉතින් මේ වගේ নানা ප්‍රකාර මාධ්‍ය නිසා මේ සමාජයේ අය එක එක්කෙනා හිතන සංකල්පය තමන් ගැන හිතාගෙන ඉන්න ආකාරය වේගෙන් වෙනස් වෙනවා. එහෙමයි සර්. මේ අද ඉන්න කෙනා නෙමෙයි තවත් දින කිහිපකින් ඉන්නේ. එහෙමයි. ඔහුගේ ආකල්ප ඔක්කොම වෙනස් වෙලා. ඒ නිසා මේ ගැන මම ඍජුවම පිළිතුරක් කියනවා නම් තමන් හිතන ආකාරය තමා ගැන තේරුම් ගත යුතු ආකාරය වර්ධනය කරගන්නට යහපත් විදිහට දියුණු කරගන්න කෙනෙක් කැමති නම් ඒ සඳහා වෙන කිසිවක් නෙමෙයි උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳට ධර්මය ඉගෙන ගන්න. මං ඒ ධර්මයේ තියෙන එක කාරණාවක් ඔබට කියන්නම්. මේ කොහොමද අපි ගැන හිතිය යුත්තේ?
එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරිම ලස්සනට. බුදුරජාණන් වහන්සේ වදාලා අපට මේ මෙහෙම ජීවිතයක් හදාගන්න කිව්වා. තමන් යමකට අකමැති නම් තමන් අකමැති දේ අනිත් ලෝකයට දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කළේ සල්ලේක සූත්‍රයේ. එහෙමයි සර්. සල්ලේක සූත්‍රයේදී වදාරනවා මහණෙනි ඔබ මෙහෙම කල්පනා කරන්න. කවුරු හරි මට ආඩම්බරකම් පෙන්නනවාට මං කැමති නෑ. එහෙනම් අනිත් අයත් කැමති නෑ ආඩම්බරකමට. එහෙනම් මං ආඩම්බර වෙන්නේ නෑ. කවුරු හරි මට නිකන් එයාගේ මාන්නක්කාරකම් පෙන්නනවාට මං කැමති නෑ. එහෙනම් මගේ මාන්නක්කාරකම් බලන්නත් අනිත් අය කැමති නැති වෙයි. ඒ නිසා මම නම් මාන්නක්කාරයෙක් වෙන්නේ නෑ. තමාව උපමාවට ගන්න කියනවා. අත්තානං උපමං කତ୍වා තමාව උපමාවට අරගෙන ජීවිතය ගත කරනවා නම් ආන්න ඔහු හිතන ආකාරය තමයි හැබෑම යහපතක් ලෝකයට උපදින්නේ. තමන් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කළේ ලක්ෂණ මේ සීලය ගැන වදාරද්දී වේලුද්වාර සූත්‍රයේ මේ බමුණු ගමක බ්‍රාහ්මණය අන්‍යාගම්කාර පිරිස. ඒ පිරිසට බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණවරුනි ඔබ කැමතිද කවුරු හරි ඇවිල්ලා ඔබව මරනවට? ඒ බ්‍රාහ්මණවරු කිව්වා අනේ ස්වාමීනි නෑ. එහෙනම් මේ අනිත් සත්තු කැමති වීද ඔබේ අතින් මැරුම් කන්ට? අනේ ස්වාමීනි ඒ සත්තුත් කැමති නෑ. එහෙම හිතලා ප්‍රාණඝාතයෙන් වළකින්න කිව්වා. ඔබ කැමතිද කියලා අහුවා මේ ඔබේ දේ කවුරු හරි හොරකම් කරනවට? අනේ ස්වාමීනි නෑ. එහෙනම් අනිත් මිනිස්සු කැමති වේද තමන් සන්තක දේ කවුරු හරි හොරෙන් ගන්නවට? ඔබ හොරෙන් ගන්නවට? අනේ ස්වාමීනි මේ මිනිස්සුත් කැමති නෑ. එහෙම හිතලා හොරකම් කිරීමෙන් වළකින්න. අනිත් මිනිස්සු කැමති මේ ඔබ කැමතිද කියලා අහනවා කවුරු හරි ඇවිල්ලා බොරුවක් කියලා ඔබව රවට්ටනවට. අනේ ස්වාමීනි අපි කැමති නෑ කිව්වා. එහෙනම් අනිත් මිනිස්සු කැමති වේද ඔබෙන් බොරු අහලා රැවටෙන්න? අනේ ස්වාමීනි ඒත් කැමති නැති වෙයි. එහෙම හිතලා බොරු කීමෙන් වළකින්න කිව්වා. ඉතින් මේක හොඳ ක්‍රමයක්. තමන් ගැන හිතන ආකාරය හදාගන්න. තමුන් යම් දෙයකට අකමැති නම් තේරුම් ගන්න මේ මුළු මහත් සමාජයේ සිටින සියලු සත්වයෝ ඒ දෙයට අකමැති. ඒ දේ ලෝකයට නොදෙන කෙනෙක් බවට පත් වෙන්න. එහෙමයි සන්නස්. අපි එතෙන්දී පිනත් සන්නස් අපි ආරම්භයේදී මතක් කළා වගේ අපි අතරින් ගොඩක් දෙනා පිනත් ස්වාමීන් වහන්සේ හුරු වෙලා ඉන්න දෙයක් තමයි හිතන විදිය. දැන් මේ මට මේ දේ කරන්න බැරි වේවි. ඒ විදිහට මේ විශ්වාසයක් නැහැ ගොඩක් Taman ගැනවත් පිනත් ස්වාමීන් වහන්සේ. ඒ වගේ අවස්ථාවකදී පිනත් ස්වාමීන් ඒ වගේ මානසික මට්ටමකින් කටයුතු කරන කෙනෙක්ට ඒ වගේ තත්වයන්ගෙන් මිදෙලා. ඒ කියන්නේ දැන් අපිට යමක් කරන්න තියෙන හීනමානය දැන් අපි මට මේ දේ කරන්න බෑ කියලා හිතන දේ සමහර ගොඩාක් කාරණාවනේ ධර්මයේ හැසිරෙද්දී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනයේදී රැකියාව මෙවි නොයෙකුත් අවස්ථාවන් වලදී පිනත් ස්වාමීන් මේ වගේ තත්වයකට මුහුණ දෙන්න හිත හදාගන්නේ කොහොමද පිනත් ස්වාමීන් වහන්සේ? ලක්ෂාන් ජීවිතයක් ගත කරද්දී ඒ ජීවිතයේ පදනමක් නැති වුණොත් ඒක පරඬලක් වගේ. එහෙමයි. ජීවිතයට හැමතිස්සෙම පදනමක් තියෙන්න ඕන. ඒ පදනමට ගොඩාක් හොඳ දෙයක් යම් ඉලක්කයක්. ඇත්තටම ගොඩක් දියුණු වෙන ජීවිතවල ඉලක්කයක් තියෙනවා. එහෙමයි. ඉලක්කයක් කරා යන්න දැන් ගෞතම සාසනය ගත්තොත් ශ්‍රාවකයන්ට තියෙන්නේ මේ ලෝකේ තියෙන අග්‍රම ඉලක්කනේ. බුද්ධ ශාසනය ගත්තොත් බුද්ධ ශාසනය කියන්නේ මේ තුන් ලෝකයේම තියෙන අග්‍රම ඉලක්ක තියෙන තැන්. එහෙමයි සන්නස්. මාර්ගඵල ලබන්න, අරහත්ත්වයේ පිණිස ජීවිතේ ගුණවත් කරගන්න මේ වගේ ඉලක්ක තියෙනවා. මේ අග්‍රම ඉලක්ක කරා යන්නත් බුදුරජාණන් වහන්සේ ක්‍රම 4ක් වදාලා. එහෙමයි. ඒ ගුණධර්ම 4න් ඉලක්කයට ලං වෙන්න පුළුවන්. ඒ ඉලක්කය තමයි පළවෙනි මේ ගුණය තමයි ඡන්දය. කැමැත්ත තියෙන්න ඕන. මම මේ ඉලක්කයට යනවා කියන කැමැත්ත. ඊළඟ එක චිත්ත. මං මේ ඉලක්කය කරා යනවා කියලා ඇති කරගන්න කැමැත්තත් එක්කම තියෙන්න ඕන හොඳ අදිෂ්ඨානයක් මම මේක කරනවා. තුන්වෙනි එක තමයි වීරිය. ඒ ඉලක්කයට Tamanට ලං වෙන්න බාධා වෙන කාරණා බැහැර කර ගන්නටත් ඉලක්කේ සපුරා ගන්න උපකාරී වෙන කාරණා ලං කර ගන්නත් ඔහුට තියෙන්න ඕන වීරිය. එහෙමයි සන්නස්. ඒ වීරිය. ඊළඟ එක තමයි විමර්ශන නුවණින් කල්පනා කරන්න පුළුවන් හැකියාව. දැන් ඕක ගත්තාම ලක්ෂණ බොහෝ දෙනෙකුට තියෙනවා කැමැත්ත. ජීවිත ඉලක්ක වලට යන්න
බොහෝ දෙනෙකුට තියෙනවා කැමැත්ත. හැබැයි තියෙන්නේ කැමැත්ත විතරයි. කැමැත්තෙන් එහා තියෙන්න ඕන අනිත් දක්ෂකම් ටික නැහැ. කැමැත්තටින් විතරක් කැමැත්තකින් විතරක් ඉලක්කයක් සපුරා ගන්න බෑ. කැමැත්ත තියෙන්න ඕන, අධිෂ්ඨානය තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, විමර්ශාව ඒ කිව්වේ නුවණින් සැලකීම, නුවණින් කල්පනා කිරීම තියෙන්න ඕන. ওই නුවණින් කල්පනා කිරීමට අයිති මෙන්න මේ දේ. ජීවිත ඉලක්ක ඇති කරගන්නවා කියන එක ඕන දෙයකට කරන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතයේ දියුණුවක් කැමති කෙනෙක් ඉලක්කයක් සහිතව ජීවත් වෙනවා. දැන් අපි ගත්තොත් කැම්පස් යන දරුවෝ ඉලක්කයක් නිසා කැම්පස් යන්නේ. එහෙමයි. විභාග පාස් කරගන්න අය ඉලක්කයක් නිසා ඒව කරගන්නේ. නිකම් මේ පරණඩෙල් වගේ වෙනි ඔය කටයුතු කරන්න බෑ. එහෙමයි. එතකොට රැකී ආරක්ෂා කරන තැනක උනත් ඉලක්කයක් කරා යන්න අභිලාෂයක් තියෙන කෙනා තමයි ඒ තැනට යන්නේ. එහෙමයි. එහෙම නැති කෙනාට ඒක නැහැ. සමහරවිට පිනක් තිබ්බොත් මේ පටලැවිලා යනවා. එහෙමයි. එහෙම ඇරුණකොට මිනිස්සෙක් දියුණුව කරා යන්නේ ඉලක්කයක් නිසාමයි. හැබැයි ලක්ෂණ ඉලක්කය විතරක් මිනිස්සෙක්ව පරිපූර්ණ කරන්නේ නැහැ. මිනිස්සුන්ට තියෙන්න ඕන හොඳ පෞරුෂයක්. එහෙමයි. ඒ පෞරුෂය තමයි ඒ පෞරුෂය නැති කීම නිසා දැන් ලක්ෂණ ඔය කියපු කතාව තුළ තිබුණා සමහර අය ජීවිතේ යම් යම් අධීරයවල යම් දේ සඵල කරගන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙමයි සනස. හැබැයි තමන් බලාපොරොත්තු වෙන විදිහට ඒක සඵල වෙන්නේ නැහැ. එතකොට අපි කොච්චරවත් දකින්නවා වහකනවා. මේ කෝච්චියට බෙල්ල තියෙනවා. ගඟේ මුහුදේ පයින්නවා. ඒ මානසිකත්වය හරි දුර්වලයි. දරා ගන්න බෑ. දරා ගන්න බෑ. එයාට ඉලක්කයේ තිබ්බට ඊළඟට තියෙන්න ඕන එක නැහැ. ඒ තමයි පෞරුෂය. ඉලක්කයක් කරා යන්න තියෙන අභිලාෂයේ මිනිස්සෙක් දියුණු කරනවා වගේමයි පරාජය දරා ගන්න පුළුවන් හැකියාව මිනිස්සෙක් ගාව තියෙන පෞරුෂය. මේ ඉලක්කය සපුරා ගනිද්දී ඇති වෙනවා නම් යම් කඩාවැටීම්, ඒ කඩාවැටීම් දරා ගන්න පුළුවන් හැකියාව පෞරුෂය. මේ පෞරුෂය වර්ධනය කරන්න, පෞරුෂය ඇති කරන්න මිනිස්සෙක් තුල පෞරුෂය ඇති කරන්න උපකාරී වෙන දේවල් අතරේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා තවත් එකක් නැහැ. ලක්ෂණ මම පුංචි වෙලාවක් අරගෙන සිද්ධියක් කියන්න. මටම අත්දැකීමක් විදිහට තියෙන සිදුවීමක්. මේ මනුස්සයන්ට වෙන දේවල්. එහෙමයි. මේ සිද්ධිය වෙනකොට ඒ තරුණයාට වයස අවුරුදු 26ක් හෝ 28ක් මට හරියටම කාල සීමා මතක නැහැ. ඔහු විවාහ වෙන්න ඒ වෙද්දී තිබුණේ සති දෙකක කාලයක්. විවාහයේ පිණිස අර කාඩ් ගහලා දැන් ඔක්කොම මේ ඥාතීන්ට යාළුවන්ට බෙදලා සූදානම් කරලා තිබුණා. එහෙමයි සනස. මේ ගමනක් යනකොට ලක්ෂණ මේ ඒ දවස්වල කටයුත්තකටම බයික් එකේ වේගින් ගිහින් තියෙනවා. එහෙමයි. ඒ යනකොට මෙයාට මොකක් හෝ කාරණයකින් වාහනේ පාලනය කරගන්න බැරුව බයික් එක අසමබර වෙලා පෙරළුණා. වේගයෙන් යමින් හිටපු නිසා මෙයා ගොඩාක් උඩ ගිහින් තියෙනවා. එහෙමයි. උඩ ගිහිල්ලා කරකැවිලා ආයේ තමන් වැටෙනකොට වැටිලා තියෙන්නේ මේ බයික් එක උඩට. බයික් එකේ උඩ මොහුගේ වැටෙන වෙලාවේ මේ පපුව හරියෙන් මේ කියන්නේ පිටකොන්ද පපුව හරියෙන් වැදුනා බයික් එකේ හැන්ඩල් එකේ. මේ කොඳු වැටේ එහෙම්ම කඩාගෙන ඇතුළට බැස්සා. දැන් සිහිය එනකොට අවුරුදු 26 තරුණයා සිහිය එනකොට මේ සිද්ධිය වෙන්නේ ලක්ෂණ අපිට කියන්න බෑනේ තප්පර වලින් කාලයක්. එක නිමේෂයකින් මේක වෙනවනේ. නිමේෂයකට පස්සේ ඔහු ඉන්නවා මේ ඔහුට සිහිය එනකොට මේ පපුවෙන් යටට කොටසක් තියෙනවා කියලා ඔහුට දැනෙන්නේ නැහැ. සුෂුම්නාව කැඩිලා. එහෙමයි. එතනින් උඩ අත් ඇතුළු මේ කොටස විතරයි වැඩ කරන්නේ. එතකොට මේ ජීවිත කඩා වැටෙනවා කියන එක අපිට කලින් කතා කරලා කියලා වෙන්නේ. එහෙමයි. ජීවිතවලට අරුබුද අපිට කලින් මේ දැනුම් දීලා එන්නේ නැහැ. අපිට ඉලක්ක තියෙන්න පුළුවන්. දැන් මේ තරුණයා ව්‍යාපාරිකයෙක්. එයාට මේ කාර් සේල් තිබුණා. ඊට පස්සේ දැන් හොඳ ධනවත් පවුලකින් විවාහ වෙන්නේ ලස්සන ජීවිතයක් පතාගෙනනේ. නමුත් එක සිදුවීමකින් ඔහුගේ සම්පූර්ණ ජීවිතය වෙනස් වුණා. දැන් මාස 3ක් වගේ ඉඳලා තියෙනවා යාළුවෝ ටික. හොඳ බිස්නස් කාරයෙක්, හොඳ යාළුවෝ ටිකක් හිටියා. මාස 3ක් විතර වගේ අර ඇඳට ඇවිල්ලා ඇඳ ළඟට ඇවිල්ලා කතා කරලා අපි බලමු ඉතින් කොහොම හරි පිටරටක හරි යවලා හොඳ කරගන්න කියලා. ඉතින් අර හිත හදන්න පිරිසක් හිටියා 3 මාසයක් විතර. එහෙමයි සනස. 3 මාසෙට පස්සේ
යාළුවෝ එක්කෙනා ඇතුළේ නැතුව ගියා. මෙයා යාළු වෙලා හිටපු ගෑනු ළමයි තමයි බඳින්න ලැහැත් වුණේ අවුරුදු 5ක සම්බන්ධය. එහෙමයි. ඒ ගෑනු ළමයා මාස 6ක් විතර මෙයාට කවමින් පොවමින් ළඟ ඉඳලා තියෙනවා. මාස 6කට විතර පස්සේ ඒ ගෑනු ළමයා තාත්තයි අම්මයි එක්ක ආවා. තාත්තා කිව්වා පුතේ ඔයා තේරුම් ගන්නට මෙච්චර ලොකු මහත් කරපු දුවක්ව මට අබ්බගාතේකට දෙන්න බෑ හිත හදාගෙන. ඒ නිසා කරුණාකරලා හිත හදාගන්න කිව්වා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ගෑනු ළමයා අඬා ගියා තමන්ගේ අස්පනා පිට. එතකොට ඔහුට ඒ ලෝකයක් නැතුව ගියා. පස්සේ අවසානයේ ඔහුට ඉතුරුනා අම්මයි තාත්තයි දෙන්න. ඒ දෙන්න තමයි උපස්ථාන කරන්නේ. ඒ උපස්ථාන කරමින් ඉද්දී දවසක් මොහුට අර මේ දැන් යට කැලොත් දැනෙන්නේ නැහනේ. කාපු එකක් අජීර්ණ වෙලා බඩ ගිහිල්ලා. ඇඳේම බඩ එළිය ගිහිල්ලා ඇඳ අපිරිසුදු වෙලා. ඉතින් අම්මා අස් කරන වෙලාවේ මේ අම්මා නිකන් අර කියලා තියෙනවා මේක ආයේ පොඩි එකා වගේ වුණා මට වද දෙන්න කියලා නිකන් වචනයක් කිව්වා අම්මා. මේකට තරහ ගියා. තරහ ගිහිල්ලා මෙයා හිතාගෙන තියෙනවා ආයේ මට කාගවත් උදව් වෙපා මං තනියෙන් මගේ කටයුතු කරගන්නවා කියලා. ලක්ෂන් මේ ජීවිතේ හැටි තේරුම් ගන්න ඕන අපි. අවුරුදු 26 තරුණයා අවුරුදු 27 වෙනකොට ඔහු කරන්නේ කන වෙලාව චූටි පොතක ලියනවා. මම මේ වෙලාවට කෑවේ. එහෙනම් කලින් කාපුවා මේ වෙද්දී දිරවලා මේ මල පහ හැදිලා තියෙන්න ඕන. තමන්ගේම අත්වල වාරුවෙන් රෝදපුටුවට බැහැ ගන්නවා. රෝදපුටුව දක්කන ගිහිල්ලා ටොයිලට් එකේ තමන්ගේම අත පිටිපස්සට දාලා අසූචි අතින් එරන් අයින් කරන්නේ. මේ ජීවිතවලට කම්කටොළු ඕන තරම් එන්න පුළුවන්. හැබැයි දුර්ලභ මනුස්ස ජීවිතයක් මේ. මේකේ පෞරුෂයක් හදාගෙන අපි රැඳෙන්න ඕන. අර මේ අනතුරට පත්වෙච්ච කෙනා අන්තිමේ මම මැරෙනවා නම් හොඳයි කියන තැන හිටියේ. නමුත් ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා ඔහුට ධර්මය ඇසුරු කරන්න අවකාශ හදලා දුන්න දහම් පොත්. ඊට පස්සේ ධර්මය අහන්න මේ ධර්ම දේශන අහන්න පිළිවෙල මේ ඔක්කොම හදලා දුන්නා. ඉතින් අදටත් සතුටින් hina වෙලා ධර්මෙ මෙනෙහි කරමින් ඒ ඇඳේ ඉන්නවා. ඒ බඳු කෙනාටත් මට කියන්න ඕනුනේ මේ කාරණේ. ඒ බඳු කෙනාටත් පිලිසරණ අතිශයින්ම අහිමි වෙච්ච කෙනාටත් පෞරුෂයෙන් සතුටින් නැගී හිටින්න ධර්මයේ උදව් කරනවා නම් මේ හොඳට ඉන්න කෙනෙකුට හරියට ධර්මයේ ගලපගත්තොත් ඔහුගේ ජීවිතේ කොච්චර දියුණු කරගන්න පුළුවන් වේද? එහෙමයි සනස. මට දැනෙන්නේ මේ කාරණාවන් අපි හැමෝටම ඊටාත්ම තදින්ම දැනෙනවා ඇති. ඔබටත් ඒ කාරණාවන් බොහොම ඒ මතකයේ පින්වත් ස්වාමීන් වහන්සේ සවද කරපු ඒ සිදුවීමත් එක්ක ඒ සංවේදී වෙන්නට හේතුවක් විතරක් නෙමෙයි අපේ හැමෝටම ජීවිතේට පාඩමක් කරගන්නට ඕනේ. ඉතින් පින්වත් ස්වාමීන් තවත් එක කාරණාවක් අහන්න හේතුණා. දැන් ගොඩක් දෙනෙක් Taman ගැන හිතාගෙන ඉන්න ආකාරය සහ Taman කටයුතු කරන උත්සාහ කරන ආකාරයෙන් සමහරවිට වෙනස් කරන දෙයක් තමයි පින්වත් ස්වාමීන් මේ කෙනා මෙහෙම හිතාවි. සමාජයේ අහල පහලා එහෙම නැත්නම් Taman ඇසුරු කරන අය Taman ඉන්න ආයතනයේ විදිහට පින්වත් ස්වාමීන් තමන්ගේ ඒ සමාජයේ මත පදනම් වෙලත් පින්නත් සයිනස් මේ තමන්ගේ මේ මේ කැමැත්තර පින්නත් සයිනස් තමන් කටයුතු කරන ආකාරයේ පින්නත් සයිනස් මේ සංකල්පය කියන කාරණාවට මේක බිඳ වැටෙන්න හේතුවක් වෙනවා පින්නත් සයිනස්. එතකොට මේ බාධාව කොහොමද පින්නත් සයිනස් මේ ජයගන්නේ? ඇත්තෙන්ම ලක්ෂණ තමන් ගැන ජීවිතේ ගොඩනගා ගන්න උපදේශ ගත යුත්තේ සත්පුරුෂයන්ගෙන් නැනවතුන්ගෙන් නැනවත් දහමකින් විතරයි. හැම තැනින්ම කියනේ වහන්න ගියොත් එහෙම අපිට අපේ ජීවිතේ මේ හරි අවුල් ජාලාවකට වැටෙනවා. එහෙමයි. අපි යහපත හඳුන ගන්න ඕන. යහපත හඳුන ගන්න මං හිතන්නේ මේ කාලේ තරම් වෙන කාලයක් නෑනේ. එහෙමයි. මේ කාලේ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ නමකගේ සසුන තියෙන සත්‍ය අසත්‍ය හරියටම දේශනා කරපු ඒක අහන්න ලැබෙන කාලෙක අපිට හරියටම මේක හදාගන්න පුළුවන්. ඒකට මග කියා දෙන්න සත්පුරුෂ උත්තමයෝ ඕන තරම් ඉන්නවා. ඊළඟට දැන් ගත්තොත් මේ වැඩසටහන කොහොම කරන්නේ සමාජයට යහපතක් දෙන්නනේ. මේ මාධ්‍ය කලාවටත් දැන් සත්පුරුෂ මාධ්‍යයක් එකතු වෙලා තියෙනවා. මේ ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන් විදුලිය. ඊට පස්සේ නාස්ති වෙන දේවල් ළමයින්ගේ ජීවිත මේ සමාජ මාධ්‍ය ක්‍රමේ දැන් අපි මහන්සි ගන්නවා මේ ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය මුල් වෙලා මේ කරන කටයුතු වලින්
ඒ සමාජ මාධ්‍ය ක්‍රමය තුලත් යහපත දෙන්න. එහෙම සන්නස. එතකොට මේ තුලින් අපි යහපත ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. සත්පුරුෂයන්ගෙන් නැනවතුන්ගෙන් නැනවත් දහමකින්. රටේ ලෝකයේ මිනිස්සු කියන හැම දෙයක්ම අහන්න ගියොත් ලක්ෂාන් වෙන්නේ මෙන්න මේක. අපි අහලා තියෙන කතාව මේ කතන්දරේ හොඳට මතක තියාගන්න. මේක හාස්‍යයට කියන එකක් නෙමෙයි මං. එක තාත්තා කෙනෙකුයි පුතෙකුයි බූරුවෙක්ව අරගෙන ගමනක් ගියා. එහෙම සන්නස. මේ බූරුව දැක්කගෙන මේ බූරුවත් එක්ක මේ ගමන යනකොට මේ තාත්තයි පුතයි ටිකක් දුර යනකොට මහන්සි බූරුව උඩට නැග්ග දෙන්නම්. දැන් බූරුව මේ දෙන්නව පිටේ තියන් යනවා. එහෙමයි. පාරයිනේ වැඩක් නැතුව හිටපු මිනිස්සෙක් පාරයින් ඉඳලා මේක දැකලා මිනිසුන්ට ඉතින් ඕනේ නැහැ නේ හැමදේම දකින්න දෙයට හිතන එකක් කියනවනේ. එහෙමයි. දැකලා අර කඩේ හිටපු මිනිසුන්ට කිව්වා ආම් බලාපන්කෝ. අර බූරුවාට දෙන වදය. අර මහ මිනිස්සු දෙන්න මේ බූරුව උඩ නැගලා කිසි අනුකම්පාවක් නැහැ කිව්වා. ඕන්න ඊට පස්සේ මේක ඇහිලා අර තාත්තයි පුතයි දෙන්න බූරුවගෙන් බැස්සා. දැන් බැහැලා බූරුව නිකන් තියාගෙන බයින් යනවා. එතකොට තව මිනිස්සෙක් කියනවා පාරයින් ඉඳලා ආම් බලාපන් අර බූරුව දෙන්න. බූරුවෙක් ඉඳිද්දි මේ දෙන්න පයින් යනවා. එතකොට මේ තාත්තා කල්පනා කළා දැන් දෙන්නම උඩ යනකොටත් බැන්න. බැහැලා යනකොටත් බයිනවා. එහෙනම් පුතා ඉඳන්න ඕන කියලා. ඔන්න පුතාව ඉඳෙව්වා. දැන් තාත්තා පයින් යනවා පුතා බූරුවගේ උඩ යනවා. ඔන්න මිනිස්සෙක් කිව්වා ආම් බලාපල්ලා දැන් කාලේ හැදෙන කොල්ලෝ. තාත්තා පයින් යනවා අර හොඳට ඉන්න කොල්ල බූරුව උඩ කිව්වා. එතකොට තාත්තා කිව්වා මේක අහලා පුතේ උඹ බූරුවගෙන් බැහැපන් මං නගින්න. දැන් එහෙම යනකොට ඕන්න තව මිනිස්සෙක් ඉඳලා කිව්වා ආන්න අර මහ මිනිස්සයා අර පොඩි එකා අනේ පව් ඒකා පයින් යනවා මේ මහ මිනිහා බූරුවගේ උඩ යනවා කිව්වා. අවසානයේ කතාවේ කියනවා අන්තිමේ මේ තාත්තට කරගන්න දෙයක් නැහැ දැන්. අන්තිමේ කිව්වා කියනවා පුතේ එහෙනම් ගණින් බූරුවව කරට කියලා. ඇයි දැන් වෙන ක්‍රමයක් ඇත්තෙම නෑ මේ කියන විදිහට. එහෙමනම් ලක්ෂාන් ජීවිතය හදාගන්න බෑ. සත්පුරුෂ උත්තමයන්ගේ වචන අහන්න. ඒ වචනවලට අනුව තමන්ගේ හිත කය වචනය තුනම තමන් ජීවිතේ දකින විදිහ මේව හදාගන්න. සත්පුරුෂ ධර්මයේ තියෙනවා. ඇස් පේන කාලේ ඒ ධර්මයේ කියවන්න. කන් ඇහෙන කාලේ ප්‍රමාද නොවි ඒ ධර්මය අහන්න. අහලා ඒ දහමට අනුව ජීවිතය හදාගන්න. ඔබට මෙලොවත් සාර්ථක වේවි. ඔබේ පරලොවත් සාර්ථක වේවි. ඉතින් ඔබට අපි යෝජන තමයි ලබා දෙන්නේ. ඔබේ ජීවිතයේ හරි මගට ගන්න, ඔබේ ජීවිතයේ නිවැරදි මාර්ගයේ ගමන් කරන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැරුණකොට තවත් මඟ පෙන්වීමක් නැහැ. ඉතින් ඒ උතුම් දහමේ සෙවන අපිට තිබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර අපිට තිබෙනවා. ඒ නිසා අපේ ජීවිත වර්ධින්න හේතුවක් නැහැ. නිවැරදි මාර්ගයේ හරි පාරේ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ අපි වැඩසටහනට ඔබට අවස්ථාව ලබා දෙනවා. මෙතන ඉඳලා ඔබේ දහම් ගැටලු ඔබට තියෙන ප්‍රශ්න ධර්මයත් එක්ක එද්දි ඔබට තියෙන නොයෙකුත් ප්‍රශ්න ඇතිනේ ප්‍රායෝගිකව ඔබේ ජීවිතේ ධර්මයේ කලපා ගනිද්දි අනේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවට ගිහිල්ලා ඔබට කරන් තියෙන Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ විදිහට බොහෝ දෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි මතක් කරනවා සිංහල භාෂාවෙන් ඔබේ ප්‍රශ්න ටයිප් කරලා එවන්න සහ කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉතින් පින්වත් සයන්ස් ලැබුණු ප්‍රශ්න අතරින් අපි කිහිපයක් තෝරා ගන්න සූදානම්. මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ යොමු කරලා තියෙන මදුෂ්‍ය කියලා කෙනෙක් මේ ප්‍රශ්නේ කොඩා කාලේ ඉඳලම ආදරයක පැටලලා හිටිය කෙනා පින්වත් ස්වාමීන් වහන්සේ ජීවිතේ විනාශ කර ගන්නවා කියන්නේ මේ තමන්ගේ තිබෙන වටින දේවල් විනාශ කර ගන්නවා මේ විදිහට මේ තරුණ පරම්පරාව ගැන හරිම දුකක් දැනෙනවා හරිම මේ විදිහට මේ ජීවිතේ වරද්ද ගන්නයි ගොඩක් දෙනෙක් ඉන්නවා කියලා කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ධර්ම මාර්ගයක් හොයන අය බොහෝ දෙනෙක් ඉන්නවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඒකත් එක්ක මේ නිවැරදි ආදරයක් නිවැරදි කාලෙදි පින්වත් ස්වාමීන් වහන්සේ Tamanට ගැළපෙන කෙනෙක් තෝරා ගනිද්දි මොන කාරණාවන් ගැනද විශේෂයෙන්ම සලකන්න ඕනේ කියන කාරණාව තමයි පින්වත් ස්වාමීන් වහන්සේ එය අහන්නේ. සාමාන්‍යයෙන් ජීවිතේ සුදුසු කල වයසේ එනතුරු දැන් ඔය තරුණ වයසේදී යාන්තම් නවයවුන් වියට එනකොට මේ ආදර සම්බන්ධකම් ආදී පවත්වා ගැනීම කියන එක මේක හැදුනේ ලක්ෂණ මේක උනේ මාධ්‍ය ක්‍රමය නිසා. එහෙමයි සන්නස්. මේ මාධ්‍ය ක්‍රමෙත් එක්ක තමයි මේ
අඩු වයසේ බාල වයස්කාර පරම්පරාවට මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය කියන එක ඔළුවලට ගියේ. එහෙමයි. ඒකත් එක්ක දැන් මේ වෙනකොට සමාජය ගත්තත් එහෙම ඉතාම අඩු වයසේ. ඒක ඉතින් මං කියන්න ඕන එකක් නෙවෙයි. ඇත්තටම මේක සමාජය දන්නවා. ඉතාම අඩු වයසේ ළමයි මේවට පටලැවෙනවා විතරක් නෙමෙයි එව්වාට වර්තමානයේ දෙමව්පියන්ගේ පවා අනුග්‍රහය නිකම්ම ටික කාලයක් යනකොට ලැබෙනවා. එහෙමයි. ඉතින් මේ පරිහානිය අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් එකක් කියලා හිතන්න අමාරුයි. ඒ නිසා මේ දහම්පද මේ කාරණා අහන දරුවෝ තමන්ගේ ජීවිතේ යම් අදහසක් ඇති කරගන්න මේ ජීවිතය තුළ මේ ජීවිතේ ගොඩ නගා ගන්නකම් ජීවිතේට හොඳ ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් වයසකට එනකම් තමන් අනුන්ගෙන් යැපියපින් ඉන්නේ. අනුන්ගේ යැපෙනවා කියලා කියන්නේ දැන් මේ ඇඳුමේ ඉඳලා ඔක්කොම අම්මලා තාත්තලා අරන් දෙන වයසේ ළමයි. එහෙමයි සනස. ඒ වයසේදී ඕන්න සම්බන්ධකම් හදා ගන්නවා. ඒ හදාගෙන අම්මලා තාත්තලාට හොරෙන් නිකන් අර මේ අම්මලා තාත්තලාගෙන් අහුනොත් හිම දෝෂාරෝපණ වලට ලක් වෙන නිසා හොරෙන් මේ සම්බන්ධය කරගෙන යනවා. ඉතින් ආදරයක් කියලා ඒකෙන් ලබන සතුටකුත් ඇත්තෙත් නැහැ. ඒ නිසා ආදරය කියන එක වර්තමානයේ වෙනකොට සරාගී පැත්තටම ගිහින් තියෙන්නේ. ඇත්තටම ආදරය කියන්නේ රාගයට නෙමෙයි. එහෙමයි සනස. ඒක ගොඩාක් දෙනෙක් පටලගත්ත කාරණාවක්. මේ පටලා ගැනීම නිසා තමයි ගොඩාක් වෙලාවට අර මේ සුළු කාලයක් ආදර සම්බන්ධ තියෙනවා ඒව නැතුව යනවා ඊට පස්සේ බලවත් වේදනාව විඳිනවා මේ ප්‍රශ්න හැම දෙයක්ම තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ දේවල් වලින් බේරෙනවා නම් බේරෙන්න තියෙන්නේ ලක්ෂණ සත්පුරුෂ නුවණැති උත්තමයන්ගේ ඇසුරින්. මේකට වෙන පිළිවෙලක් නැහැ. ජීවිතේ මේ අපි සත්පුරුෂයෙක් ඇසුරු කරගෙන ඒ සත්පුරුෂයාගේ අවවාදයට අනුව අපි ඉන්නවනම් දැන් මේ උතුම් මේ කල්යාණ මිත්‍රයෙක් අපි තුන් ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරනවා යම් තරුණ වයසේ ළමයෙක්. එහෙමයි. එයා තමන්ගේ ජීවිතේ ගන්න තීරණ ගැන ස්වාමීන් වහන්සේට කියනවා. ස්වාමීනි මෙහෙම මේකක් තියෙනවා මේ කාලේ මේ වයස හරි නැද්ද ඒක අහනවා. අහනවා විතරක් නෙමෙයි දෙන උපදේශයට අනුව ජීවිතය ගත කරනවා. එහෙමයි. ඊළඟට ඒ සත්පුරුෂ උත්තමයන් වහන්සේ ඇසුරු කරගෙන මේ ධර්මයත් ඉගෙන ගන්නවා. මේ කටයුතු ටික යම් ළමෙක් කරනවා නම් මේ කියන්නේ උතුම් පුද්ගලයින්ව ගුණවතුන් ඇසුරු කිරීම. ධර්මය ඉගෙන ගැනීම. ධර්මයට අනුව ජීවත් වෙන්න මහන්සි ගැනීම. මේක යමෙක් කරනවා නම් එයාගේ ජීවිතේට අනායාසයෙන් ලැබෙන එකක් දෙවියන්ගේ රැකවරණේ. දෙවියෝ එයාට ආශිර්වාද කරනවා දෙවියෝ එයාව රකින්නවා. එහෙමයි. දෙවියන්ගේ රැකවරණ ලැබෙන කෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා සදා භද්‍රාණි පස්සති. හැම කල්හි යහපත දකිනවා. එනිසා මේකෙදි කරගත යුතු හොඳම දේ තමයි සත්පුරුෂ මේ කාලේ ඒකට සුදුසු කාලයක්. මේ ජීවිතේට හොඳ නරක කියා දෙන සත්පුරුෂ ඇසුර මේ මහමෙවුනාවත් එක්කම ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු මහමෙවුනාවත් එක්කම දැන් බිහි වෙලා තියෙනවා. ඒකම ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් ඕනතරම් ධර්මයේ ඇසුරු කරන්නට ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නට ඊළඟට මේ දහම් කතාව ශ්‍රවණය කරන්නට හොඳ නරක දැනගන්න පිළිවෙලවල් තියෙනවා. ඒ දේවල් ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ යහපත පැත්තට පෙරලා ගන්න. එතකොට දෙවියන්ගේ රැකවරණ ලැබෙයි. හැම තරුණ ළමයින්ම මේ දැන් මේ කොරෝනා කාලේ නිසා නම් මේ කාලේ බෑ. නමුත් හැම තරුණ ළමයෙක්ම අඩුම තරමේ මාසයකට වතාවක් රුවන්වැලි සෑරජාන් වහන්සේ වන්දනා කරලා තමන්ගේ ජීවිතේ පූජා කරලා ඒ ආරක්ෂාව සලස ගන්න. එතකොට දෙවියන්ගේ රැකවරණ ලැබෙයි. දෙවියන්ගේ රැකවරණ ලැබෙන ජීවිතේ ඒකාන්තයෙන් අනාගතේ යහපත දකිනවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මේ විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ටයිප් කරලා එවන්න. ඉතින් අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේට ඒ කාරණාවන් යොමු කරන්නේ ප්‍රශ්න යොමු කරලා ඔබට පිළිතුරක් ලබා දෙන්න. හිතේ තියාගෙන දුක් විඳින අය බොහෝ දෙනෙක් ඉන්නවා. සමහරවිට කියන්න කෙනෙක් නැහැ. ඔය විදිහට ප්‍රශ්න හිතේ
තද කරන් ඉන්නවට වඩා ඒකට ගැළපෙන විසඳුමක් හරි උත්තරයක් ලබා ගන්න එක පින්වත් ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් ලබා ගන්න එක බොහොම වටිනවා. ඒ නිසා තමයි ඔබට මේ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් යොවුන් දහම් වැඩසටහනේ අපේ බලාපොරොත්තුව අපේ අරමුණ වෙන්නේ පින්වත් සයිනස් මතක් කරා වගේ ඔබේ ජීවිතයේ යහපත ඒ වෙනුවෙන් තමයි මේ සියල්ලක්ම පෙළගැස්වෙන්නේ. තවත් බොහෝ දෙනා පින්වත් සයිනස් කමෙන්ට් විදිහට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඔබට මේ අවස්ථාව තිබෙනවා. ඉෂංක කියලා කෙනෙක් පින්වත් සයිනස් සහර දෙනවා දානයක් දෙtti කෙනෙක් මොන විදිහට තමන්ගේ හිත පිහිටුව ගන්න ඕනේ කියන කාරණාව යහන්නේ පින්වත් සම්නාස. දානේ දෙනකොට භාග්‍යතුන් වහන්සේ ළඟට එක අවස්ථාවක කොසල් රජුරු බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාටද දන් දෙන්න ඕනේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහරජය හිත පැහැදිච්ච තැනට දෙන්න කිව්වා. එතකොට රජුරු අහනවා ස්වාමීනි කාට දෙන දේද මහත්ඵල? බුදුරජාණන් වහන්සේ වදාලා මහරජය උතන ප්‍රශ්න දෙකක් තියෙන්නේ. දිය යුත්තේ කාටද කියන්නේ එක ප්‍රශ්නයක්, දුන්නොත් මහත්ඵල වෙන්නේ කාටද කියන්නේ තව ප්‍රශ්නයක්. දිය යුත්තේ සිත පැහැදුණු කෙනාට ඇයි ලක්ෂාන හිත පැහැදිච්ච කෙනාට දන් දෙන්න ඕනේ? නැත්තම් දීපු දාන ගැන අය පස්සේ හූල්ලනෝනේ. අපරාධ දුන්නේ කියලා. එහෙමයි. ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ හිත පැහැදිච්ච කෙනෙකුට දුන්නොත්. හැබැයි හිත පහදවාගෙන සංකරුවනට දම් පිදුවොත් තමයි මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. මේ සංඝයාට දානෙ පිදීම ගැනනේ මූලිකව බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කරලා තියෙන්නේ. දානේ පූජා කරන කෙනාට දන් දෙද්දී සංගරුවනට පුදන දානේ මහත්ඵල උපද්දනවා කාරණා තුනක්. ඒ තමයි පුබ්බේව දානා සුමනෝ. දන් දෙන්න පෙර සංඝගුණ සිහිකොට හදවතේ තියෙන සංඝයා කෙරෙහි ප්‍රසාදය. මේ බඳු උතුම් පිරිසකට මම මේ දානෙ දෙන්නේ කියලා. දදං චිත්තම් පසාදයේ දෙන මොහොතේ තියෙන ප්‍රසාදය. දත්වා අත්ත මනෝ හෝති දුන්නාට පස්සේ තියෙන ප්‍රසාදය. මේ තමයි සංඝයාට දානෙ පූජා කරනකොට අපේ ළඟ තියෙන අපිට මහත්ඵල උපද්දන්න අපි ළඟ ඇති කරගත යුතු කාරණා තුන. අවස්ථා තුනේදී හිත පහදව ගැනීම. දානයේදී දානයට තියෙන සම්පදාව තමයි. දානයේ හැමතිස්සෙම වඩවන දාන සම්පදාව තමයි අතහැරීම. එහෙමයි. හරි ලස්සනයි දේශනාවේ තියෙන කාරණා. දානයට තියෙන සම්පදාව දානයේ දියුණු කරන්නේ අතහැරීම. බොහෝ දෙනෙකුට මේ දක්ෂකමක් නැහැ. එහෙමයි සනස. ඒ කියන්නේ දානේ පූජා කළාට පූජා කරපු එක අල්ල ගන්නවා. දැන් අපි සමහරවට ඔන්න අපි හිතමු විහාරස්ථානයකට අසපුවකට ගිහින් පාපිස්ස පූජා කළා කියලා. ඒ පාපිස්ස පූජා කරලා ඔන්න යා මේ බුද්ධ මන්දිරේ ඉස්සරහම පාපිස්ස තියලා එනවා. මම මෙතන පූජා කරනවා කියලා. අනේ ඊළඟ සතියේ යනකොට පාපිස්ස නැහැ එතන. එතකොට එයා මහා බලාපොරොත්තුකින් මහා අභිලාෂයකින් යනවා මම් පිදූ පාපිස්ස අතනම තියෙන්න ඕනා කියලා. ඒ අභිලාෂය යනකොට පාපිස්ස නැහැ. අනේ දීප දාණය ගැන ආයෙ හොල්ලනවා. ආයෙනම් මං එතෙන්ට දෙන්නේ. මම පූජා කරපු එක වෙන තැනකින් ගිහින් තියලා. කියලා මේ ඊළඟට මිනිස්සු දැන් මේ ස්වාමීන් වහන්සේලා ඔය පිරිකර විකුණනවා මේ වගේ කතන්දර හදන්නේ. එහෙමයි සනස. මේ Taman දීපේක අතහැර ගන්න බැරි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එහෙමයි. ඒ නිසා දානයට තියෙන දාන සම්පදාව අතහැරීම. ලක්ෂණ අපට උදව් වෙන්නේ දානි පූජා කරනවා කියලා කියන එකෙන් අපට ලැබෙන ගුණය තමයි අත්හැරීම. එහෙමයි. සංසාර ගමනේ අමාරුම දෙයක් අතහරින එක. අපි තාමත් මේ ගමන යන්නේ නේද ස්වාමීනි? ඒකනේ මේ යන්නේ. පාරමී පුරන බෝසතාණන් වහන්සේ පළවෙනියට පූර්ණේ කරන්න තීරණය කරපු පාරමිතාව දානයයි. එහෙමයි. පළවෙනියට පූර්ණේ කරන්න පටන් ගත්ත ඒ පාරමිතාවේ අවසානයේ වෙන තෙක් පිරු පාරමිතාව. අවසාන මේ අත්භවයේ බෝසතාණන් වහන්සේගේ වෙස්සන්තර අත්භවයේ. මේ මහ පොළොව හොල්ල දාන දුන්නා. අවසානට සම්පූර්ණ කළෙත් ඒ දාන පාරමිතාව. ඒ නිසා මේ දානයට අපට තියෙන සම්පදාව තමයි අත්හැරීම. අතහරින්න ඕන හැමතිස්සෙම මෙන්න මේ විදිහට. අතහරින දේ තමන්ගේ අතින් දෙන්න ඕන. සියතින් දන් දෙනවා එකට කියන්නේ. ඒ කියන්නේ තමන් සතුටින් තමන් පූජා කරන දේ දිහා බලලා හිත පහදවගෙන හරි සන්තෝෂෙන් ඒක අතහරින්න ඕන. අනේ මම මේ දෙන්නේ මෙහෙම එකක් කියලා. ඊළඟට මේ ඒ එතනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාදානක් ගහයි අල්ලගන්න නැතුව දෙන්න ඕන කියනවා. ඊළඟට සක්කච්ඡන්
හොඳට සකස් කරලා දෙන්න ඕනේ කියනවා. සකස් කරලා දෙනවා කියන එකත් අර මම අර මුලින් කිව්වේ තමන් කල්පනා කරන්න ඕන තමන් කැමති කොයි විදිහටද කියලා. අපි කැමති අපිට යමක් කවුරු හරි දෙනකොට මෙහෙම ආත් ගන්න කියලා දෙනවටද නැත්නම් අත් දෙකින්ම හොඳට සකස් කරලා ලස්සනට දෙනවටද? ආන්න ඒක හිතන්න ඕනනේ. ඒක හිතලා අපි යමක් දෙනකොට අලුත් දෙයක් හොඳ ලස්සනට සකස් කරලා අපි ඒක දෙනවා. සකසා දන් දීම සකස් කරලා දෙන්න ඕනේ. ඊළඟට බුද්ධ ශාසනය ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක ශාසනය තුල විතරයි තියෙන්නේ. මේක බාහිර මේ ඉගෙනීම් වලත් දැන් මේවා එහෙමෙන් අහුලගෙන කතා කරනවා. නමුත් මේක තියෙන්නේ ශාසනය තුල. මොකද්ද? කර්මඵල විශ්වාස කරන් දන් දෙන්න ඕන. මේ දින දීම කියන්නේ උතුම් දෙයක්. මේකෙන් මට යහපත් විපාක ලැබෙනවා කියලා. ඉතින් මෙහෙම තේරුම් ගත්තාම හරියි. එහෙමයි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ කියපු කාරණාව හැමෝටම වැදගත් වේවි. දන් පෙන් පූජා කරගන්න හිතේ සතුටින් හැමදාමත් දන් දෙද්දිත් ඒ වගේම දීලා පස්සෙත් දෙන මොහොතෙත් මේ විදිහට සතුටු සිතින් යුතුවම දන් පෙන් පූජා කිරීමෙන් අග්‍ර විපාකයන් ඔබේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න Facebook live එකට කමෙන්ට් එකක් විදිහට. ඒ විදිහට යොමු කරපු ප්‍රශ්නයක් පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රසාද් තමයි ප්‍රශ්න යොමු කරන්නේ. සංස්කාර පැහැදිලි කර දෙන්න පුළුවන්ද කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ. සංස්කාර කියන වචනේ ගත්තොත් ලක්ෂාන් ඒ වචනය අපිට ඒ තැනදී යෙදෙන විදිහ අනුව තමයි තෝරන්න වෙන්නේ. එහෙමයි සන්නස. ඒ කියන්නේ සංස්කාර පටිච්ච සමුප්පාදයේ තුලත් යෙදෙනවා. එහෙමයි. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංස්කාර කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කාය සංස්කාර කියලා කියන්නේ කයට බැඳුණු දේ. කයත් එක්ක පටිබද්ධයි. ඒ මොනවද? ආස්වාස ප්‍රස්වාස. වචී සංඛාර කියලා කියන්නේ වචනත් එක්ක බැඳුණු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතක්ක ਵਿਚාර කරලා තමයි වචන කතා කරන්නේ. ඒ නිසා වචී සංස්කාර විතර්ක ਵਿਚාර. එහෙමයි. චිත්ත සංස්කාර කියලා කිව්වේ සංඥා වේදනා ඒවා හේතුව මානසික දේවල්. සංඥා වේදනා දෙකම මානසිකයි. එතකොට ඔන්න පටිච්චසමුපාදය ඇතුලේ සංස්කාර අපි එහෙමයි තේරුම් ගන්නෙ. ඊළඟට පංච උපාදානස්කන්ධය තුලත් සංස්කාර කියලා වචනයක් තෝරනවා. එය විභජනය කළෙත් භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතන වදාරනවා මහණෙනි චේතනාහං මේ සංස්කාර ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන සංස්කාර කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම චේතනාවයි. එතන සංස්කාර තෝරන්නේ රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන ආදී විදිහට. එහෙමයි. එතකොට පංච උපාදානස්කන්ධය තුල සංස්කාර කිව්වේ චේතනාවට. චේතනාව කිව්වේ කර්මයටමයි. බුදුරජාණන් වහන්සේ කජ්ජනීය කියන සූත්‍රයේදී සංස්කාර වලට මේ අධිවචනයක් දෙනවා. හරි ලස්සන කාරණාවක්. සංඛතං අபிසංකරොන්ති ති සංඛාරා. සංඛතය යලිත් සංකතයක් බවට අபிසංස්කරණය කරන නිසා එයට සංස්කාර කියලා කියනවා. මොකද්ද ඒ සංකත කියලා කිව්වේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහටමයි. මේ පහ යලිත් හදලා දෙනවා. මේ උපතින් උපතට අපි යන්නේ ඒ නිසානේ. සංස්කාර ගැන බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න කිව්ව හරියට මේ උපමාව විදිහට කදළු උපමා, කෙහෙල් කඳ වගේ. කෙහෙල් කඳ කියන එකේ උපමාව බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මිනිස්සෙක් අරටුවක් හොයාගෙන කෙහෙල් වනයේකට ගියා. කෙහෙල් වනයේට යනකොට ලොකු කෙහෙල් ගහක් තියෙනවා. මිනිස්සයා හිතනවා මේකේ කඳේ හැටියට නම් හොඳ අරටුවක් තියෙන්න ඕනා කියලා. ඒ ගහ පෙරලලා මෙයා මේක පතුරු ගහලා බැලුවා කියනවා හොයන්නේ අරටුව. නමුත් හොයන අරටුවක් කෙහෙල් කඳේ කොහෙදනේ? ඔන්න ඔය වගේ කියනවා මේ සංස්කාරවල ස්වභාවයේ චේතනා පහල කර පතපතා අපි යනවා. යන හැම ජීවිතයකම දෙව්ලොව ගියත් බඹලොව ගියත් මේ කොහේ ගියත් අපි හොයන සැනසෙල්ල එතන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සියලු දුකින් නිදහස් වෙච්ච තැන තමයි සැනසෙල්ල තියෙන්නේ කියලා. සංස්කාර සංසිඳිලා ගියපු තැන තමයි සැපේ තියෙන්නේ. ඔය තමයි සංස්කාර කියන දේ මූලිකව යෙදෙන තැන්. මේ බුද්ධ දේශනාව තුළ සංස්කාර කියන ලක්ෂණ හේතුන්ගෙන් හටගත් සියල්ලට.
මේ සංසාර ගමන තුළ හේතුන්ගෙන් හටගත් දේවල් තියෙනවානේ. එහෙමයි. ඒ සියල්ලම පොදුවේ පාවිච්චි කරන වචනය සංස්කාර. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේ සංඛාර අනිච්චා. මේ හේතුන්ගෙන් හටගත්ත හැමදේම අනිත්‍යයි. එහෙමයි. සබ්බේ සංඛාරා දුක්ඛා. හේතුන්ගෙන් හටගත්ත හැමදේම දුකයි කියලා. ඉතින් ඔහොම තමයි සංස්කාර ගැන තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න Facebook live එක හරහා. පිනත් සන්නස තවත් ප්‍රශ්නයක් යොමු කරනවා. දොරංචුලි ශානිකා කියලා කෙනෙක් කේන්තියාම පාලනය කරගන්නේ කොහොමද කියලායි අපෙන් අහන්නේ පිනත් සමිනහස. ද්වේෂය පාලනය කරගන්න. කේන්තිය පාලනය කරගන්න. ඒක බොහොම වටින කාරණාවක්. මොකද කේන්තිය කියන එක හරියට මේ හිත් තුළ තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කේන්තිය හටගන්නේ කාරණා දෙකක් නිසා. ඒක තුනක් නෑ. කේන්තිය හටගන්න හේතු වෙන්නේ කරුණු දෙකයි. එහෙමයි. පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියලා කිව්වේ ගැටෙන නිමිති ගැනීම. දෙවෙනි එක තමයි ගැටෙන නිමිත්තේ එල්ලි වැරදි විදිහට කල්පනා කිරීම. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. ඔය දෙකෙන් තමයි මේ සම්පූර්ණ තරහ කියන එක හටගන්නේ. මට මේ මතකයි ඔකට අටුවාවේ ලස්සන උපමාවක් තියෙනවා. තරහ යන මිනිසයා ගැන කියනවා මේ වගේ. කුලප්පු වෙච්චි අශ්වයෙකුගේ පිට පිස්සෙක් නැග්ගා වගේ කියනවා. දැන් ලක්ෂාන් අශ්වයත් කුලප්පු වෙලානේ. අශ්වයාටත් දමනයක් නැහැ. ඒක උඩ නැගගත්තේත් පිස්සු කෙනෙක්. එතකොට එතන විනාශයක්මයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. කිසි සැනසෙල්ලක් නැහැ. එහෙමයි සන්නස. ආන්න ඔය වගේමයි කියනවා තරහ යනවා කියලා කියන්නේ ගැටෙන නිමිත්ත අයෝනිසෝ මනසිකාර කිරීම. නිසා ගැටෙන නිමිති මේ සමාජය තුළ ඕන තරම් තියෙන්න පුළුවන්. මේ ගැටෙන නිමිති වලින් තමන්ව බේරගන්න කැමති කෙනෙක් කියවන්න මේ දේශනා දෙකක් මම කියන්නම්. අපිට කාල වේලා නැහැ මේවා විස්තර කරන්න. ආඝාත පටිවිනේ සූත්‍ර තියෙනවා පඨම ဒုတိ වශයෙන්. මේ දේශනා දෙකම කියව ගන්න. එයින් එකක් මම ඔබට කියන්නම් තරහ යන කෙනෙක් කරන්න හොඳ උපක්‍රම ටිකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තරහ යන කෙනා තරහ දුරු කරගන්න මෛත්‍රිය වඩන්න කියනවා පළවෙනි එක. තරහක් ගියාට පස්සේ අනේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මේ අය සැනසෙත්වා කියලා මෛත්‍රිය වඩන්න කියනවා. එහෙමයි සන්නස. ඒක එක ක්‍රමයක්. මොකද තරහ ගියාම ලක්ෂණ ඒක නෙවෙයි එන්නේ. තරහ ගියාම මේ අවංකව තරහ දුරු කරගන්න කැමති කෙනෙකුට මේක ඇත්ත තමයි කියලා තේරෙනවා. එහෙමයි. තරහ ගියාම අපේ හිතට ගලාගෙන ඉන්නේ ඒව නෙවෙයි. අපි හිතමු කවුරු හරි බැනපෙහෙකට අපිට තරහ ගියේ කියලා. අපිට මේ මූණ මෙවි පේනවා. ඒ වෙලාවේ මෙහෙමයි මූණ තිබ්බේ. මෙහෙම මං දිහා කණ්ඩ වගේ බලන් හිටිය අපි කියනවානේ. එහෙමයි සන්නස. ඒව තමයි මෙවි පේන්නේ. ඒ උඩම කල්පනා කරනකොට තරහ දෙගුණ තෙගුණ සිය ගුණ වෙලා යනවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ හිතන්න කියනවා අනේ සූපත් වේවා මෛත්‍රිය. දෙවෙනි එක තමයි හිතන්න කියනවා මේ මං මේ තරහ කැටගත්තට පස්සේ අනේ ඒ කෙනා කායිකවත් සැපවත් වේවා මානසිකවත් සැපවත් වේවා. ඒ කරුණාව. තුන්වෙනි එක තමයි මුදිතා. හොඳට හිතන්න කියනවා අනේ මේ අය හැමදෙනාම මේ ලැබූ සම්පත්තිය වලින් පිරිහි නොවේවා දියුණු වේවා කියලා. ඒ මුදිතාසිත. ඊළඟට කියනවා උපේක්ෂාවටපත් වෙන්න කියනවා. උපේක්ෂාවටපත් වෙනවා කියන එක ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. උපේක්ෂාව කියන එක අපි තේරුම් ගන්න ඕන මේ සමාජය තුළ ඉන්නකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රශංසා විතරයි. එහෙමයි සන්නස. ප්‍රශංසා විතරක් බලාපොරොත්තු වෙනවා කියන එක නිර්හර්ථකයි. මේ සමාජයේ බැනුම් අහන්නේ මං විතරද? නෑනේ මේ මිනිස්සු කොච්චර බැනුම් අහනවද? අනේ ඒ අතරේ මාත් කෙනෙක්. ඕක මං ගණන් ගන්න ඕන එකක් නෙවෙයි. අහන් එහෙම බැහැර කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙදි අපි මධ්‍යස්ත වෙන්න ඕන. මේක මේ මට විතරක් හම්බ වෙන මේ අමූතු එකක් නෙමෙයි කියලා. එහෙම මේ සාමාන්‍ය සමාජය ගැන එහෙම හිතන්න පුළුවන්කම දක්ෂකමක්. නේද? දැන් සාමාන්‍ය මිනිස්සු පාරට වාහන දාගත්තම් බලන්නකෝ. මිනිස්සු වාහනයක් ගත්තට පස්සේ පාරේ යන අය හරියට මම දැකලා තියෙනවා උපේක්ෂා රහිතයි. එහෙමයි සන්නස. ගොඩක් තරහින් ඉන්නේ ගොඩාක් තරහින් ඉන්නේ. අය හිතන්නේ ඒගොල්ලෝගේ වාහනේ විතරයි මේ පාරේ ආ යුත්තේ. එහෙමයි සන්නස. එයාලට ඕන විදිහට තමයි සියලු වාහන ධාවනය විය යුත්තේ. ඒක තුනම ගැටුණු ද්වේෂ සහගත හිතක යනවා. පුංචි වැරද්දක් වුණත් සමහරවිට මේ සැරපරුස වචනෙන් තමයි බනින්නේ. ඒ වගේ තත්ත්වයන් තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. දැන් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්නේ ඔන්න හදිස්සියේ ගිහිල්ලා මේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා හිතන්න. එහෙමයි. ඇක්සිඩන්ට් එක වෙච්ච ගමන් ඩ්‍රයිවර් පැනලා යනවානේ. ඇයි හිටියෝ මරනවා අල්ලගෙන. එහෙමයි.
හිටියොත් හොඳටම බිම දාගෙන ගහනවනේ. දැන් නුවණින් කල්පනා කරන්න දක්ෂකම නැහැ මිනිසෙකුට මේ හිතලා ගිහිල්ලා හපන්නේ නෑනේ. කවුරුත් එහෙම කරන්නේ නැහැ. ඔව්. අපි හිතමු මත්පැන් බීලා වෙන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. ඒ මත්පැන් බීම යාගේ වරද්දක්. නමුත් මත්පැන් බීලා වුණත් ඒ මිනිසයා ගිහින් හැප්පුවා නෙමෙයි. එහෙමයි. ඒ මිනිසයාට වාහනේ පාලනය කරගන්න බැරි වුණා. එයා වැරදි මත්පැන් බීලා වාහනේ අතර ගත්ත එක. එව්වාට නීතියක් තියෙනවා. නීතිය තමන්ගේ අතට ගන්නවා කියන එක නිසා තමයි හරියට හටගන්නේ අරුබුද. එහෙමයි සන්නස. ඒ නිසා මේ උපේක්ෂාව කියන එක ජීවිතේ ඉතාම වටින එකක්. මම හිතන්නේ උපේක්ෂාව සම්බන්ධයෙන් වෙනම දේශනාවක් කරන්න ඕන. මොකද ඒ තරම් උපේක්ෂාව කියන එකට එන්න ක්‍රම බුද්ධ දේශනාව තුළ කියලා දීලා තියෙනවා. එහෙමයි සන්නස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ලක්ෂණ එහෙම නැත්තම් මහණෙනි මෙහෙම හිතන්න. කර්ම ස්වභාවය ගැන හිතන්න කියනවා. එයා යමක් කරගත්තොත් එයාට තියෙයි. හැබැයි මං මගේ කුඹුර සවුතු කරගත්තොත් විපත මටයි. යාදිසං වපතේ බීජං යමක්ද වපුරන්නේ තාදිසං හරතේ පලං වපුරුපියකට අනුව තමයි පල හටගන්නේ. කල්යාණකාරී කල්යාණං හොදක් කරොත් හොඳ තියෙයි. පාපකාරීච පාපකං පවිටු දෙයක් කරොත් මට පවිටු දේ තමයි ලැබෙන්නේ. අපි හිතමු කවුරු හරි අපිට ගහන්න එනවා කියලා. එයා ගහනවා කියන එක අපේ පවිටුකමක් නෙවෙයි. ඒක එයාගේ එකක්. හැබැයි අපි ගැහුවොත් පවිටුකම අපිට එනවා. එහෙමයි. ඒ නිසා අපි පවිටුකම ගාව ගන්න හොඳ නැහැ. අර තියෙන්නේ අර පිරිසිදුව ඉන්න කැමති සිංහෙක් එක සටන්ටාව කියලා තියෙන්නේ මේ මහබෝසතන් වහන්සේ ඇත්තටම බෝසත්ක ජීවිතේ මේ තච්චසූකර ඌරෙක් එහෙමයි. මේ ඌරා මුළු ඇඟේම අසූචි ගාගත්ත කියන උපක්‍රමය තමයි අසූචි ගා ගැනීම. එහෙමයි. අසූචි ගාගෙන අසූචි තවරාගෙන ඌරා එනවා. එතකොට සිංහයා දුරදීම ප්‍රතික්ෂේප කළා කියනවනේ. හරි ඌරෝ උඹ දිනුම් කියලා ප්‍රතික්ෂේප කළා. එතකොට ඒකෙන් අපිට ගන්න හොඳ පූර්වාදර්ශයක් තියෙනවා. අනිත් අය කිලිටි ගාගෙන හිටියට ඒ කිලිටි ගාගෙන නටාගෙන එන කෙනාගේ කිලුට තමන් ගා ගන්න හොඳ නැහැ කියන එක. එහෙමයි සන්නස. නමුත් වර්තමානයේ උවත් වරදලා ගත්තනේ මේ සමහර අය ඒ ගැන කතා කළා ඔය ජාතක කතාවම අරගෙන ඒකේ ඇත්තම දක්ෂයා ඌරා කියලා. මොකද ඌරා යොදපු උපක්‍රමයේ තමයි දක්ෂකම තමන්ගේ ජීවිතේ මේ අවස්ථා එනකොට එහෙම උපක්‍රමයකින් හරි බේර වෙන්න ඕනේ කියලා. එතකොට ඒ නීචකමට ප්‍රශංසා කළා. එහෙමයි. එහෙම නෙමෙයි අපි වෙන්න ඕනේ. අනිත් අය ගාව තියෙන කිලුටක් විදිහට දැකලා ඒ කිලුට තමන්ගේ තවර ගන්නේ නැතුව ඉන්න තරම් අපි දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා. මම ඒක කියලා මේක අවසන් කරනවා. ඒ තමයි මේක කිව්වේ මෝලිය පග්ගුණ තෙරුන්ට. මෝලිය පග්ගුණ තෙරුන්ට කියනවා මෝලිය පග්ගුණය ඔබ ගැටෙන සිදුවීම් ඇති වුණාම මේ මෙහෙම හිතන්ට මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මම නම් පාපී වචනයක් කතා කරන්නේ. මම නම් පාපී ක්‍රියාවක යෙදෙන්නේ. මම මෙත් සිතින් ඉන්නවා. ඒ නිසා ඔබත් තරහ යනවා නම් එහෙම හිතන්න මහන්සි වෙන්න. එහෙමයි සන්නස. ඉතින් අද දවසෙත් වැඩසටහනට බොහෝ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක ආයෙත් දවසක මෙවන් කාරණාවන් අපි සාකච්ඡා කරන්න සූදානම්. මොකද අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය හමාර වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි පුණ්‍ය අනුමෝදනාවට යමු වෙන්න. දැන් අද මේ සවස් කාලයේ ධර්ම දේශනාව තුලිනුත් ධර්ම සාකච්ඡාව තුලිනුත් අප රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයෝ සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දිනාට දෙවියන්ගේ රැකවරණ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් පින්වත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත්
ශ්‍රද්ධා රූපවාහිනී සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ දේශනාවට යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයන් දරනු ලබන ඒ පින්වතුන් හැමදෙනාගේ නමින් මේ අන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයින් සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයන් එකතු කරන දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් සමීර දිසානායක, සමීර උදයංග, තනුර දසුන් සහ සුදේශ් සාමන් යන ඒ පින්වත් හැම දෙනාටත් ඒ අයගේ ආදරණීය දෙමාපියන්ට, පවුලේ සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව මේ පුණ්‍ය ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය සලසාගෙන ඔබ හැම දෙනාට සුවසේ ජීවිත ගත කරන්නටත්, සත්පුරුෂ ඇසුරේ තමන්ගේ ජීවිතේ ධාර්මිකව දියුණු කරගන්නටත්, මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. පින්වත් සයනස් මේ පුණ්‍යානුමෝදනාවේ කාරණාවන් කියවේදී පවා ලොකු සතුටක් දැනෙනවා. මොකද මේ තරුණ පිරිසක් විදේශීය රටක ඉඳන් දුක් මහන්සි වෙලා හරිහම්බ කරන අතරතුරේදී තමන්ගේ ඒ උපයා ගන්න මුදලින් ධර්ම දානයටත් අවස්ථාව උදා කරගන්නවා. ධර්ම දානමේ පින රැස් කරගන්න. ඉතින් බොහෝ දෙනා ජීවිතය යහපතට යද්දී යහපතටම යන පිරිසක් තවත් බොහෝ දෙනාට යහපතට යන්න මඟ කියනවා. ඉතින් මේ පින්වත් පිරිසටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් සමීර දිසානායක, සමීර උදයංග, තනුර දසුන් සහ සුදේශ් ශාමන් යන පින්වත් පිරිසයි අද දවසේ දායකත්වයෙන් එක්කලේ. ඉතින් පින්වත් ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක. ඔබ දන්නවා මේ වැඩසටහනේ අද දවසේ ඔබේ ජීවිතේ මොනතරම් නම් යහපතක් සැලසුණාද? පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට මඟ කියනවා ජීවිතයේ දියුණුවට, සාර්ථකත්වයට. ඉතින් මේ උතුම් වැඩසටහන් ශ්‍රද්ධා රූපවාහිනිය විකාශනය කරන්න ඉදිරි යොවුන් දහම් වැඩසටහන් වෙනුවෙන් ඔබට පුළුවන් ප්‍රතිපර දායකත්වයන් ලබා දෙන්න. ඉතින් ඒකන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. ඉතින් මේ ලෙසින් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කළා. නොයෙකුත් දහම් කාරණාවන් අපි ඉතින් බොහොම හොඳින් විසඳාගත්ත පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ මනා පැහැදිලි කිරීම එක්ක අද දවසේ අපි යම් පිනක්ද රැස් කරගත්තේ වගේම ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්පිරු වනදුලෙන් මොහොතක් පාසා රැස්වන්නා වූ ඒ උතුම් ධර්ම දානමය පින අපි පින්වත් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. ඉතින් පින්වත් ඔබ හැමදෙනාටමත් මේ පුණ්‍ය අනුභවයෙන් තිරුගුණයන්ත ආශිර්වාදයෙන් ජීවිතය යහපතටම ගමන් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඒත් එක්කම සිහිපත් කරනවා හෙට ඉරිදා සතියන්ත සීල භාවනා වැඩසටහන උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය මේ වගේම ලක්වර ගුවන්විදුලියෙන් නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව තිබෙනවා. ඉතින් මේ සමගනුත් එකතු වෙලා ජීවිතයට යහපත් ගුණ ධර්මයන් එකතු කරගෙන සීල ගුණ ධම් වඩන්න කියලා අපි ආරාධනා කරමින් අද දවසේ වැඩසටහන නිමා කරන්නේ යරිත් ලබන සතියේත් සුපුරුදු වෙලාවට ඔබත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙතිව ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.